අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා පළවෙනි සතිය බෝධි මූලේ වැඩ සිටිත්තිමයි පාපී මාරය බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන ආරාධනයක් කරන්න. බුද්ධත්වයට පත්වෙන්න වජිරාසනයේ වැඩ සිටිද්දි මාරය සේනා පිරිවරාගෙන ඇවිල්ලා බුදුවෙන එක වලක්වන්න උත්සාහගත්තා. අවසානය මාර සේනාවත් මාරයත් පරදවලා බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුම් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණ. උන්වහන්සේ බුදුවෙලා පළවෙනි සතිය විමුක්තිසුව විඳමින් බෝධිමූලේ වැඩ සිටිනකොට ඒ මාරය ආයමත්වෙනවා. ඒ වතාව ඇවිල්ලා සාමීනී භාග්‍යතුන් වහන්ස ඔබහන්සේ ඉක්මනින්ම පිරිනිවන් පානසේක්වා. ඉක්මනින්ම පිරිනිවන් පානසේක්වා. මේ ධර්මයනල් ලෝකෙ දේශනා කර ගිහිල ඔබහන්සිනිකම් වෙහිසට පත්වෙන්න එපාකිව. ඉක්මනින් පිරිනිවන් පාන්නේකිව. අන්නේ වෙලායි බුදුරජාණන් වහන්සේ පාපී මාරයට ප්‍රකාශයක් කරා පාපී මාරය බුදුවරු එහෙම පිරිනිවන් පාන්නේ අවබෝධ කරගත් ධර්මය ලෝකෙට දේශනා කරලා ඒ ධර්මය තුළ ව්‍යක්ත විසාරද බෞෂ්ෘත ධර්මදර ශ්‍රාවකයෝ පහළ වෙලා ඒ අයි දම්මානු දම ප්‍රතිපදාවේදිලා සාමිචි පටිපන්න අනුදම්මචාරී පිරිසක් බවට පත්වෙලා මගේ ශ්‍රාවකයන් බුද්ධ ශාසනයේ බබලවන්න දක්ෂ වෙනතෙක් පිරිනිවන් පාන්නෑ කියල බුදුරජාණන් වහන්සේ වදාළ. එදකොට අපිට පේනවා ඒ තමයි බුදු කෙනෙකුගේ සම්බුදු කෘත්තිය. පිංහතුනී බුදුරජාණන් වහන්සේගේ මේ සිව්වනක් ශ්‍රාවකයන් අතර පැවිදි ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේ උපමා කරනවා හරියට පැවිදි ශ්‍රාවකයෙක්ව උපමා කරේ හන්සෙක් වගේ. හන්සයා වේගෙන් පියාමගන්න පුළුවන් සත්‍යයක්. හැබැයි ලස්සන පැත්තෙන් ගත්තොත් එච්චර ලස්සන නැති වෙන්න පුළුවන්. බොහොම චාම් සරලයි. හැබැයි වේගෙන් පියාමගෙන යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ පැවිදි ශ්‍රාවකයොත් ඒ වගේ. ඒ අය ලස්සනට අඳින පලදිනේව රන්රිදී මුතුමැණික් ආභරණ ඔක්කොම අතහැරලා. පැවිදි ජීවිතයට පත්වෙන්නේ කාමභෝගී සැප සම්පත් අතහැරලා මේ බුද්ධ ශාසනය තුළ ඉක්මනින් ධර්මය අවබෝධ කර ගැනීමේ අරමුණෙන් ඒ අය කුඩාවූද මහත්වූද ඥාතීන් ඒ සැප සම්පත් අතහැරල පැවිදි වෙනවා. ඒ අයි බුදුරජාණන් වහන්සේ උපමාකරි හන්සයෝ වගේ. හැබැයි ගිහි ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ වදාළ යා ගිහි ජීවිතය තුළ රැඳෙමින් යා කාම්බෝගී ගිහි ජීවිත ගත කරනවා අඹු දරුව ඉන්නවා කසී සලු පරිහරණය කරනවා සන්රිදී මුතුමැණික් පරිහරණය කරනවා ව්‍යාපාර කරනවා වෙලහෙන දාම් කරනවා මේ සියල්ල අතරේ තමයි ධර්මයක් දියුණු කරගෙන ධර්මාවබෝධයට වීරිය වඩන් කරදර බාධා සහිතයි සම්බාධෝයන් ජරාවාසු කෙලෙස් උනන උල්පතක් කරදර බාධා සහිතයි රජස්සාහිතනං ඉති කියනවා කෙලෙස් උනන උල්පතක් කියනවා ගෙහි ජීවිතේ. හැබැයි ඒ තුළ ගිහි ශ්‍රාවකයත් ධර්මාවබෝධයේ පිණිස වීරිය වඩන. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවක උපාසක උපාසිකාවන්ට උපමාවක් පෙන්නවා මොනරෝ වගේ. මේ මොනරා උපමාවකට ගන්නේ මොනරා ලස්සනයි පිල් විදහාගෙන නටනවා. ඒ නිසා ගිහි අයට නැටුම් ගැයුම් වාදන ඒව බුදුරජාණන් වහන්සේ පා කියලනෑ. ඒ අයට නටන්න පුළුවන් ගායනා කරන්න පුළුවන් ලස්සන්ට අඳන්න පලදින්න පුළුවන් ආභරණ පලදිනවා කාමභෝගී ගිහි ජීවිත ගත කරන. හැබැයි ඒ අය බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මගේ යන ශ්‍රාවකයා ඒ තුළ හිටියත් ආදීනව දස්සාවිනු. ආදීනව දකිමින් ඒවැ ආදීනව සිහි කරමින් ධර්මාවබෝධයට වීරිය වැඩිය යුතුයි. හැබැයි එයාගේ ගමන අර හන්සයාගේ තරං වේගවත් නෑ. ඒ නිසා මොනරට පියාම ගන්න පුළුවන් හැබැයි වේගෙන් හන්සය වගේ වේගෙන් පියාම ගන්න බෑ. හැබැයි ඔහුත් යනවා හිමින් හරි ධර්මාවබෝධය කරායන්න උත්සාහයක් ගන්න. එතකොට මෙන්න මේ ශ්‍රාවක පිරිස බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රාවකයන්ට ඉලක්ක පෙන්නවා. පැවිදි ශ්‍රාවකයන්ගේ ඉලක්කෙමන මේ ගිහි ශ්‍රාවකයන්ගේ ඉලක්කෙ බවට පත්වනි. පැවිදි වෙන අය ඒ අයට එකම අරමුණයි තියෙන්නේ ධර්මාවබෝධය මයි. පැවිදි වෙන ශ්‍රාවකයන් පැවිදි ජීවිතයට පත්වෙන්නෙත්. ඔබ දැකල ඇති තරුණයෝ ගිහි අය ගිහි ශ්‍රාවකයෝ පැවිදි වෙන ආකාරි දැකල ඇති මේ බුද්ධ ශාසනය තුළ පැවිදි පින්කං ඔබ ඕන තරන් දැකල ඇත්. සාමාන්‍ය පැවිද්ද ඉල්ලන ක්‍රමයක් තින එක විනේ සඳහන් වෙනවා. සබ්බදුක්ක නිස්සරණ නිබ්භාන සච්චි කරණත්තාය ඉමං කාසාවන් ගහෙත්වා පබ්බාජේතමම් බන්තේ ස්වාමීනී මං ගැන අනුකම්පා කරලා සබ්බදුක්ක නිස්සරණ සියලු දුකින් නිදහස් වෙලා නිබ්භාන සච්චි කරණත්තාය නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස මේ කසාවත මට ලබාදීල මාව පැවිදි කරන සේක්වා කියල තමයි වැඩිහිටි නායක ස්වාමීන් වහන්සේලා ඉදිරියේ වැඳ වැටිල පැවිද්ද ඉල්ලගන්නේ ඒ විදිහට තමයි කෙනෙක් පැවිදිවේ.
එතකොට පැවිදි වෙන ශ්‍රාවකයාගේ ඉලක්කෙම සියලු දුකින් නිදහස් වෙලා නිවන සාක්ෂාත් කරගන්න. ඔය අරමුණෙන් තමයි පැවිදි වෙන සියලු දෙනා සිවුර දරාගන්න. හැබැයි ගිහි ශ්‍රාවකයා ධර්මාවබෝධයට වීරිය වැඩුවට ඔහුට බාධාවල් තියෙනවා, කරදර තියෙනවා. විවාහ වෙච්ච කෙනෙක් නම් අඹදරුවෝ ඉන්නවා, යුතුයකම් තියෙනවා, රැකී ආරක්ෂා කරන්න ඕනේ, හම්බ කරන්න ඕනේ. ඊළඟට ඥාති සම්බන්ධතා, ඒ වගේ නොයෙක් බැඳීම් එක්ක ඔහු ජීවත් වෙන නිසා ඔහුගේ ජීවිතයේ ධර්මාවබෝධය කරා යන වේගයේ අඩු බවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පැවිදි ශ්‍රාවකයන්ට ඉලක්කයක් පෙන්වනවා. ස්වාමීන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ පැවිදි වෙච්ච කෙනෙකුට පෙන්වුවේ මහණෙනි මං වගේ වෙන්න කියලා නෙමෙයි. මහණෙනි තථාගතයන් වහන්සේ වගේ වෙන්න කියලා කොතනවත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ බුද්ධ ශාසනය තුල පැවිදි වෙන ශ්‍රාවකයන් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා අරමුණු කරගෙන මම සාරිපුත්ත වගේ කෙනෙක් වෙනවා, මම මුගලන් හාමුදුරුව වගේ කෙනෙක් වෙනවා කියලා ඒ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා අරමුණු කරගෙන තමන්ගේ ජීවිතයේ ගුණධර්ම වඩන්න කියන. ඊළඟට පැවිදි වෙච්ච භික්ෂුණීන් වහන්සේ නමකට කේමා උප්පලවන්නා වගේ රහත් භික්ෂුණියක් බවට පත් වෙනවා. අන්න ඉලක්කය. පැවිදි වෙච්ච කෙනෙක්ගේ ඉලක්කය තමයි භික්ෂුණියක් නම් මං කේමා රහත් භික්ෂුණිය වගේ, උප්පලවන්නා රහත් භික්ෂුණිය වගේ භික්ෂුණියක් බවට පත් වෙනවා කියන ඉලක්කය තුල ජීවිතේ කටයුතු කරන්නට ඕන. ඊළඟට ගිහි ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේ පෙන්වා උන්වහන්සේව සරණ යන, තෙරුවන් සරණ ගිය ගිහි ජීවිත ගත කරන ගිහි ශ්‍රාවකයන්ගේ ඉලක්කය තමයි පිරිමි කෙනෙක් නම්, උපාසකයෙක් නම් චිත්ත ගෘහපති වගේ වෙනවා, මම හත්තාලෝක පුත්ත සිටුතුමා වගේ වෙනවා කියලා වීරිය වඩන්න කියන. ගිහි ශ්‍රාවකයන්ගේ ඉලක්කය තමයි චිත්ත ගෘහපති, හත්තාලෝක පුත්ත සිටුතුමා. ඒ අය ගිහි ජීවිතයේ තුලම අනාගාමී ඵලයටම ධර්මයේ දියුණු කරගත්ත, ධර්මයේ පුරුදු කරගත්ත, නිබුද්ධ ශාසනය තුල වැඩ සිටිය, ජීවත් වෙච්ච, ගිහි ජීවිත ගත කරපු, ධර්මයේ දියුණු කරගත්ත ශ්‍රාවකයෝ. ඊළඟට උපාසිකාවක් නම් ගිහි ජීවිතේ ගත කරන ඉලක්කයක් හැටියට කුජුත්තරා වගේ වෙනවා, මම වේලු කණ්ඨකී නන්ද මාතා වගේ වෙනවා කියලා අන්නේ අය ආදර්ශයට අරගෙන ඒ අය ඉලක්ක කරගෙන තමන්ගේ ජීවිතයේ ගුණධර්ම දියුණු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. අද මේ උතුම් ධර්ම දේශනාවේදී, ධර්මානුශාසනාවේදී අපි මේ ගිහි ශ්‍රාවකයන්ගේ ගිහි ජීවිතය තුළ ඔවුන් ධර්මානුකූලව කොහොමද ගිහි ජීවිතයක් තුළ ඇති කරගන්න ප්‍රශ්න, ගැටලු මේ සියල්ල විසඳගන්න. මේ ගිහි ජීවිතය තුළ ඉන්න ශ්‍රාවකයෙක් කොහොමද ධර්මයේ දියුණු කරගන්න, එදිනෙදා ඇතිවන ප්‍රශ්නවලදී කොහොමද ජීවිතයේ ධර්මානුකූලව ඒවට විසඳුම් හොයාගන්න. එවැනි කාරණා කීපයක් අපි ධර්මයේ තුලින් විමසලා බලන්න උත්සාහයක් ගමු. පින්තුනි, ධර්මයේ සඳහන් වෙන අංගුත්තර නිකායේ පඨම සමජීවී සූත්‍රය, ဒုတိ ය සමජීවී සූත්‍රය. එතකොට මේ සමජීවී සූත්‍රය බුදුහාඳුරෝ පෙන්නනවා ගිහි ජීවිත ගත කරන, විවාහ ජීවිත ගත කරන විවාහක යුවලවල් වල ස්වභාවය බුදුරජාණන් වහන්සේ උපමාවලට පෙන්නනවා. ඒ උපමාවලින් පෙන්නනවා සමහරු විවාහ ජීවිත ගත කරනවා දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා වගේ. ඊළඟට තවත් කොටසක් ඉන්නවා දෙවියෙක් මලමිනියක් එක්ක වාසය කරනවා වගේ විවාහ ජීවිත ගත කරන. තවත් පිරිසක් ඉන්නවා මලමිනියක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා වගේ විවාහ ජීවිත ගත කරන. ඔය අතරේ තවත් කොටසක් ඉන්නවා විවාහ ජීවිත ගත කරන ගිහි පිරිස අතර මලමිනි එක්ක ජීවත් වෙනවා වගේ විවාහ ජීවිත ගත කරන. මෙන්න මේ කොටස් හතර, කණ්ඩායම් හතර බුදුරජාණන් වහන්සේ බුදු වැසින් දැකලා මේ ගිහි ජීවිත ගත කරන ශ්‍රාවකයන්ගේ ජීවිතවල ඒ අයගේ ගුණධර්මවල ස්වභාවය මතයි මේ වගේ කොටස් හතරකට බෙදුවේ. එතනදී බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා වගේ බොහොම සතුටින් විවාහ ජීවිතයක් තුළ ගත කරන්න නම් ඒ දෙන්නා තුළම තිබිය යුතු සමාන ගුණධර්ම කීපයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ තමයි සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා. සද්ධාවෙන් සමාන ගුණධර්ම ඇති දෙන්නෙක් වෙන්නට ඕන. දෙන්නම සීලවන්ත වෙන්නට ඕන. දෙන්නම ත්‍යාග සම්පත්තියෙන් යුක්ත වෙන්නට ඕන. සම ප්‍රඥා. දෙන්නම බණ භාවනා කරන, ධර්මාවබෝධයට මහන්සි ගන්න, නිවන් අවබෝධය අරමුණු කරගෙන බොහොම ආසාවෙන් ධර්ම මාර්ගයේ හැසිරෙන දෙන්නෙක් වෙන්නට ඕන. එතකොට මෙන්න මේ ලක්ෂණ සමානන ඔබ හිතන්න විවාහ ජීවිතයක් තුළ ඔබේ පෙම්වතා වෙන්න පුළුවන්, පෙම්වතිය වෙන්න පුළුවන්, එක්ක දෙමව්පිය ඔබට විවාහ කරලා දෙන්න සූදානම් වෙන්න කෙනෙක් වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට අද අපි සමාජය තුළ දකින්න මේ පොරොන්දම් ගැලපෙනවද කියලා මේ පොරොන්දමක් දිහා බලන ලක්ෂණයක් විතරයි. හැබැයි ඔබ ඔබේ අදහස් එක්ක
ධර්මානුකූල කෙනෙක්ද සිල්වත් කෙන විශේෂයෙන්ම සීලෙ පැත් බොහෝ දුරට අපිට පේනවා පවුල් ජීවිතවල අවුල් ප්‍රශ්න මිනීමැරුම් අපරාධ මේ සියල්ලට හේතුව නොගැලපෙන දුස්සීල පුද්ගලයන් එක් අර මළමිනියෙක් එකතු වුණා වගේ ගුණධර්ම නැති පුද්ගලයන් ජීවිතයට එකතුවීම. ඒ තුළ මුළු ජීවිතේම ධර්මය අධ්‍යයුණු කරනවා බණ භාවනා කරගන්න යා අඩුගානෙ මෙලව සැනසීමක්වත් නෑ පරලොවතිය. මුළු ජීවිතේම හැඩුව කඳුලි ප්‍රශ්න ගැටලු මැද්දේ සමහර ස්වාමිවරු ඉන්නවා සමහර බිරින්දෑවරුත් ඉන්න. ධර්මී හැසිරෙන දෙන්න එක ස්වාමියයට ධර්මී හැසිරෙනවට බිරිඳ විරුද්ධයි. බිරිඳ බණක් භාවනාවක් කරනවට පින්කමක් කරනවට ස්වාමිය විරුද්ධයි. එතකොට මෙන්න මේ තුළ මුළු ජීවිතේම මෙලවත් පරලවත් විනාශ කරගන්න මෙලවත් පරලවත් මුළු ජීවිතේම ගින්දරක් තුළ ජීවත්වෙනවා වගේ විශාල දුක්ගැහැට මැද්ද ජීවත්වෙන පවුල් ජීවිත අපිට දකින්න ලැබෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා විවාහවෙන යුවලක් තුළ පළවෙනිම දේ තමයි සද්ධාවෙන් සමාන වෙන. ඒ ස්වාමිය බිරිඳ දෙන්නම නිතර බුදුගුණ සිහි කරන. බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව දියුණු කරගත්. නිතර ධර්මය ගුණ සිහි කරන. ධර්මය ගැන සද්ධාව දියුණු කරගත්. නිතර සංගගුණ හිතන. ශ්‍රාවක සංඝයා මාර්ගඵල්ලාභීන් ගැන සද්ධාවක් හිතේ තියෙන. මේ වගේ තුනුරුවන් ගැන සද්ධාව දියුණු කරගත්ත දෙන්නෙක් නම් දෙන්නම එකට පින්කං කරන්න යන. හැම වෙලේම දෙන්නම හිතන්නේ පින්කමක් කරගන්න ඕනේ. අනිර්වන්නලි සෑයට හරි ගිහිල්ල වන්දනා කරගෙන එන්න ඕන. ජය ශ්‍රී මහබෝධි හරි ගිහිල්ල වන්දනා කරගන්න ඕන. කාලෙකින් පින්කමක් කරගන්න බැරි වුණා. කාලෙකින් බුදුන් අඳින්න යන්න බැරි වුණා. එතකොට දෙන්නම සහයෝගයෙන් එකතු වෙලා පින්කම් කරන්න පෙළඹෙනවා. හැබැයි අපිට පේනවා සමාජය තුල ඒ සමාන සද්ධාව නැති වුණාට පස්සේ එක්ක ස්වාමියා පින්කම් කරනකොට බිරිඳ බනිනවා. බිරිඳ පින්කමකට යන්න ලෑස්ති වෙනකොට ස්වාමියා බනින්න පටන් ගන්නවා. එතකොට මේ තුල ජීවිතේ ඇතිවෙන විශාල ප්‍රශ්න ගොඩක්. එනිසා පින්වතුනි සද්ධාවෙන් සමානන දෙවනි එක සීලෙන් දෙන්නම ප්‍රාණඝාතයෙන් වැළකිච්ච හොරකමෙන් වැළකිච්ච විශේෂයෙන්ම විවාහ ජීවිතයකට බලපාන වැරදි කාම සේවනයෙන් වැළකි දෙන්නම සිල්වත් ජීවිත ගත කරන ස්වාමියා බිරිඳ ඉක්මවන්නේ බිරිඳ ස්වාමියා ඉක්මවන්නේ අනාචාරය දෙන්නේ නැහැ දෙන්නම සීලවන්තයි ඊළඟට බොරුවෙන් කවදාවත් ස්වාමියා බිරිඳවත් බිරිඳ ස්වාමියාවත් ඊළඟට වෙන කිසිම කෙනෙක් බොරුවෙන් රවට්ටමින් බොරුවෙන් ජීවත් වෙන්නේ නැහැ සත්‍යවාදී වෙනවා. මත්පැන් මත්ද්‍රව්‍ය ආදී පවුල් ප්‍රශ්න සමාජ ප්‍රශ්න ඇතිවෙන මේ පෞකාර කටයුතුවලින් මිදිලා බොහොම සිල්වත් ජීවිතයක් ගත කරනවා නම් අන්න ඒ අයගේ විවාහ ජීවිත සාර්ථකයි. එතකොට සද්ධාවෙන් දෙන්න සමානන සීලෙන් දෙන්න සමානන. තුන්වෙනි එක තමයි සමත්‍යාග. දෙන්නම දුක් මහන්සි වෙලා හම්බ කරගත්ත ධනය දන් දෙන්නමයි කැමති. කවුරු හරි එක්කෙනෙක් පින්කම් කරනකොට අනිත් කෙනා එකට අකුල් හෙලන්න බනින්න නින්දා කරන්න දීපු දාණයට බනින්න ඒ මට්ටමට පත් වෙන්නේ දෙන්නම සහයෝගයෙන් පින් කරන දෙන්නම සහයෝගයෙන් දම් පින්කම් කරන දුගී මගී යාචකයන්ට පිහිට වෙන අසරණ අයට උදව්පකාර කරන මෙන්න මේ ලක්ෂණ දෙන්නෙක් තුල පිහිටලන ඒ විතරක් නෙමේ ප්‍රඥාව සම ප්‍රඥා දෙන්නම භාවනා කරනවා දෙන්නටම තියෙන එකම ඉලක්කයක් කොහොම හරි සෝවාන්වත් වෙන්න ඕන කොහොම හරි සකදාගාමී වෙන්න ඕන කොහොමහරි ගිහි ජීවිතය තුළ ඉඳගෙන ධර්මය දියුණු කරගන්න ඕන මාර්ගඵල ලබන්න ඕන. අන්නේ අදහසින් ප්‍රඥාව වඩන දෙන්නෙක් නම් බුදුරජාණන් වහන්සේ දෙන්න උපමා කරේ දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා වගේ කියලා. අන්න බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාවන් අතර ගිහි ජීවිත ගත කරපු ඒ ගිහි ශ්‍රාවිකාවන්ගේ ජීවිත බොහොම සතුටින් මෙලව පරලොව දෙකම ජයගන්න පවුල් ජීවිත හැටියට ගොඩනැගෙන්න නම් සමසද්ධා සමසීල සමත්‍යාග සමප්‍රඥා කියන මේ සමාන ගුණධර්ම ඇති මේ අංගයන්ගෙන් සමාන වෙන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ අපිට සමාජය තුළ ඔය කියපු විදිහ පවුල් ජීවිත ඉතාම අඩු වශයෙන් තමයි සමාජය තුළ දකින්න ලැබෙන. ඉන්නවා දෙන්නම එකට භාවනා කරන දෙන්නම එකට පින්කම් කරන හොඳට ගුණධර්ම වඩන බොහොම ධර්මයේ හැසිරෙන බොහොම සද්ධාවන්ත ගුණධර්ම ඇති මහා පින්වත් බෝධිසත්වරු වගේ ඒ ජීවිතේ පෙර පිනට මුණගැහෙන්න චරිත ඉන්නවා. හැබැයි අපිට වැඩිපුර අපි මේ ජීවත්වෙන විකෘති සමාජය තුළ මිනිස් ආවිෂ පිරිහිලා මෘග සංඥා පහළ වෙන තැනට යන මේ භයානක සමාජය තුළ අද අපිට දකින්න ලැබෙන්නේ එක්කෝ මලමිනියක් එක්ක දෙවියෙක් වාසය කරනවා වගේ. එක්කෝ දෙවියෙක් එක්ක මලමිනියක් වාසය කරනවා වගේ දිව්‍යාංගනාවක් එක්කෝ මලමිනි එක්ක ඉන්නවා වගේ ඔයනි ජීවිත තමයි සමාජය තුළ හැමතැනම දකින්න ලැබෙන. එක්කො ස්වාමියා දුස්සීලයි.
එක්කො බිරිඳ දුස්සීලයි. එක්කෝ ස්වාමියට සද්ධාව ගෑවිලාවත් බුදුන් අදිනවට බයිනවා. එක්කො බිරිඳ බුදුන් අදිනකොට බුදු පිළිමි හරි ඇවිල්ල පොලේ ගහනෝ මල් පූජකරොත් මල්ටික වීසි කරලා යනු. එතකොට මේ වගේ දැන් අපි ස්වාමියගේ පැත්තෙන් හිතමු. සද්ධාවක් නැති සීලයක් නැති එක්කො බේබදුකමට සල්ලාලකමට සුරාවට සූදුවට දුරාචාරයට පුරුදු වෙච්ච ස්වාමියෙක් නම් කරුමට හරි ලැබිලතිය. ඊළඟට කව දන් දෙන්නේ නෑ මසුරුයි ලෝබයි බිරිඳටවත් පින්කමක් කරන්න දෙන්න. ධර්මාවබෝධය ගැන මෙලෝ හැඟීමක් නෑ. එවැනි ස්වාමියෙක් නං සිල්වත් ගුණවත් ධර්මය දන්න සද්ධාවන්ත බිරිඳකට ලැබුණේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහනිනේ ඒක හරියට මළමිනියක් එක දිව්‍යාංගනාවක් වාසය කරනවා වගේ ජීවිතයක් කියෙන්. එතකොට ඒ පැත්තෙන් ගත්තොත් බිරිඳ විශාල දුකක් තුළ කැපකිරීමත් තුළ අසරණ භාවයක් තුළ තමයි අර මළමිනියත් එක් වාසය කරගන්නවෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ සමාජය ඕකේ අනි පැත්තත් තියෙනවා. සමහර පවුල් ජීවිත තියෙනවා ස්වාමිය බොහෝම බෝධි සත්වෙක් වගේ. ස්වාමිය බොහොම සිල්වත් කුඩවත් බණහනව භාවනා කරනවා නිතර සිල් සමාදන් වෙනවා සද්ධාව තියෙනවා. හැබැයි බිරිඳ උදේඉදන් රෑවෙනකන් තුනුරුවන්ට ගෙදර බැන එක්ක ස්වාමිය පින්කමක් කරන්න යනවන ඒකට බනිනෝ. පන්සලකට හරි දානයක් දෙන්න යනවනම් බනිනෝ. සාමියට සද්ධාව දියුණු කරගන්න ඉට දෙන්නෙත් නෑ පිනක් කරගන්න ඉට දෙන්නෙත් නෑ. සාමිය කොච්චර සිල්වත් වනත් බිරිඳ දුස්සීලයි. ස්වාමියාව රවට්ටනවා සල්ලාල ජීවිත ගත කරනවා ස්වාමිය ඉක්මවා යනවා ඊළඟට බොරුවෙන් කේලමෙන් නිතර ප්‍රාණගහතාදී අකුසල්වල ඒදෙනවා හොරකං කරනවා. එතකොට ඉවැනි බිරිඳක් නම් කරුමකට හරි ස්වාමියකුට ලැබුණේ. ඒ ජීවිතය තුළ මුළු ජීවිත කාලෙම හැඩූ කඳුලි විශාල දුකක් වේදනාවක් තුළ ජීවත්වෙන්න වෙන. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වේ හරියට දෙවි කෙනෙකුට මළමිනියක් එක්ක වාසය කරන්න උනා වගේ කිය. ඊළඟට පෙංහතුනේ දෙපැත්තෙම ගත්තොත් බිරිඳ ස්වාමියත් දෙන්නම ගත්තොත් දෙන්නම දුස්සීලයි සමාජය ඕන තරන්ඉන්න. ස්වාමියත් අනාචාරී දෙෙන බිරිදත් අනාචාරී දෙෙන. ස්වාමිය බිරිඳට බොරු කියෙන බිරිඳ ස්වාමියයට දෙන්නට දෙන්න බොරුවෙන් තමයි ජීවත්තෙන්. දෙන්නටම සද්ධාවක් නෑ. තුනුරුවන් ගැනවත් මෙලෝ පරලව ගැනවත් පින් පව් ගැනවත් කිසිම හැඟීමක් නෑ. අපායක් පිළිගන්නෙමන. ඕන අපායක ගියදෙන් කියන මානසිකත්වය තුළ අකුසල්ම කර ජීවත්වෙන පවුල්තියෙන්. ඊළඟට කවදාවට නැති බැරි කෙනෙකුට අසරණ කෙනෙකුට පිහිටක් වෙන්නේ. කෙනෙකුගේ දුකේදි හිතක් කුණු වෙන කෙනෙක් නෙමේ. කවදාවත් බණ භාවනාවක් ධර්මාවබෝධයට උනන්දුවක් නෑ. එතකොට සද්ධාවනෑ සිල්වත්කමනෑ ත්‍යාග සම්පත්තිය නෑ ප්‍රඥාවනෑ දෙන්න තුළම නෑ. බුදුරජාණන් වහන්සේ වදාලේ එවැනි දෙන්නෙක් විවාහවුනොත් ඒ විවාහ ජීවිතය හරියට මළමිනියක් එක්ක වාසය කරනවා හා සමානයි කිය. දැන් ඔබ හිතන්න මෙන්න මේ කියපු උපමා හතරම අද සමාජයට ගලපලා. වැඩිපුර අපි ජීවත්වෙන අද සමාජි දකින්න ලැබෙන්නේ ඔය මළමිනී එකතු වෙච්චව තමයි. අපිට මේ සමාජී තුළ වැඩිපුර දකින්න ලැබෙන්නේ දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවගේ පවුල් ජීවිත නෙවෙයි කලාතුරකින් එහෙම පවුල් ජීවිත අපිට දකින්න ලැබෙන. එහෙම නැත්නම් ස්වාමියගේ පැත්තෙන් මළමිනියක් එක්කො බිරිඳගේ පැත්තෙන් මළමිනියක් වගේ. එක්ක සාමියයි බිරිදයි දෙන්නම දුස්සීලයි අධර්මිෂ්ටයි පවකාර ජීවිත ගත කරන මළමිනී එකතුනා වගේ. මෙන්න මේ ස්වභාවය අපිට සමාජය තුළද දකින්න ලැබෙන. පිංහතුනේ මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ ෂණ සම්පත්තිය ලැබිච්ච වෙලාවේ. ඔබ බුද්ධිමත්ත ධර්මය දියුණු කරන්න ධර්මය අවබෝධ කරන්න ලොකු උත්සාහයක් ගන්නට ඕන. අඩ්ඩුම තරමි සෝවාන් පලේටවත් පත්වෙනවා කියෙන ඉලක්කය ඔබට තියෙනවන. අන්න ඔබ බුද්ධ ශාසනය තුළ තෙරුවන් සරණගේ ශ්‍රාවකෙක් තෙරුවන් සරණ යන ශ්‍රාවකයෙක් නං එයාට පිහිටන ලෞකික සම්මාධිට්ටිය. පිංහතුනේ තෙරුවන් සරණ කිය කෙනා ලෞකික සම්මාධිට්ටිය යුක්තයි. ලෞකික සම්මාධිට්ටිය ධර්මය කියනවා දසවස්තුක සම්මාධිට්ටිය. කම්මස්ස කතා සම්මාධිට්ටිය. ඒත් සම්මාධිට්ටිය තමයි උගන්නන්නේ මෙලවක් ඇත. ඒඇන පෙර සසර ඉපදීපදී මැරිමැරී සතරාපායි වැටි ආපු ගමන තුළ තමයි මේ ජීවිතේ පෙර රැස්කරගත්ත කර්මයක ප්‍රතිඵලයක් හැටියට තමයි මෙලොවමන් ජීවත්තෙන්. පෙරමං කරපු කුසලා කුසල කර්ම තමයි මේ ජීවිතේ මං ගෙවන්නේ. ඒ විදිහට පෙර ආපු සංසාර ගමන ගැන විශ්වාසයක් තියෙන. පරලවක් ඇත පරලවක් ඇත කියන මරණින් මත්ති. මම රැස්කරගන්න කර්ම අරගෙන මේ සංසාරය යන කෙනෙක් කියලා පරලව ගැන විශ්වාස කළ. එතකොට මෙලෝ පරලෝ පිළිගැටීම ලෞකික සම්මාධිට්ටිය. දානී විපාක ඇත.
අපි කරන පින්කංවල විපාක ඇත. සේවා කටයුතුවල විපාක ඇත. එතකොට මේ විදිහට තමන් කරන යහපත් දේවල් වල විපාකයක් තියෙනවා කියලා පිළිගන්න. ඒ විතරක් නෙමේ මවුට සැලකීමේ විපාක ඇත. පියාට සැලකීමේ විපාකයක් ඇත. තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක ඇත. ඊළඟට තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කළ ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඇත. ඕපපාතික සත්‍යයන් ලෝක ඇත. මෙන්න මේ පිළිගැනීම මේක තමයි තෙරුවන් සරණ යන්නම් බෞද්ධයෙකුට මුලින්ම අවශ්‍යම කරන සම්මාදිට්ඨිය. මේකට ධර්මය කියන්නේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය. අපි කියනවා ලෞකික සම්මාදිට්ඨිය. මේ ලෞකික සම්මාදිට්ඨියවත් පිහිට ගන්න බැරි නම් පින්වතුනි ඔබට මාර්ගඵල තියා තිසරණයකටවත් ඒ ගන්න බෑ. සද්ධාවත් හරියට දියුණු කරගන්න බැරි කෙනෙක් වෙනවා. සද්ධාව බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. සද්ධාව යන බුදුරජාණන් වහන්සේගේ අවබෝධයයි කියව. ඒ අවබෝධයයි අපි අදහාගන්න. බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානය තමයි උන්වහන්සේ අවබෝධ කළ අවුරුදු 45ක් පුරා ලෝකයට දේශනා කරේ ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානය. අන්නේ අවබෝධය ගැනයි අපි පහදින්නට ඕනේ. ඒ අවබෝධය ගැනයි අපිට සද්ධාව තියෙන්නට ඕන. ඒ නිසා ගිහි ශ්‍රාවකයෙක් නම් ඔබ ඉන්න තැන ඉඳන් සද්ධාව දියුණු කරගන්න වීරිය වඩන්න. ඔබ ඉන්න තැන ඉඳන් අඩුපාඩු හදාගෙන සීලය දියුණු කරගන්න වීරිය ගන්න. ඔබ ඉන්න තැන ඉඳන් දහම් දැනුම දවසකට එක බණක් දෙකක් හරි අහන්න. එක බණක් දෙකක් හරි වාඩි වෙලා සද්ධාවෙන් ගෞරවයෙන් හිත යොමු කරගෙන බණහන්න පුරුදු වෙන්න. ඊළඟ එක තමයි ධර්මයේ නුවණින් විමසන්න ප්‍රඥාව වඩන්න. තමන්ගේ ශක්ති පමණින් පොඩි දෙයක් හරි අසරණ කෙනෙකුට දුගී මගේ යාචකයෙකුට නිතර නිරන්තරයෙන් දන් දෙන්න පින්කම් කරගන්න දක්ෂ වෙන්න. එතකොට ඔන්න ඔය කියන ලක්ෂණ ටික ඔබට ඇති කරගන්න පුළුවන් නම් ගිහි ජීවිතය තුළ ඔබ සීලයක පිහිටලා ඔබට සද්ධාව සිල්වත්කම දහම් දැනුම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව මේ ගුණධර්ම ඇති කරගන්න පුළුවන් නම් අන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් අතර අර ධර්මාවබෝධය කරා යන ගිහි ජීවිතය ගත කරත් මොනරත් ඇවිදගෙන යනවා පියාඹගෙන යනවා වේගෙන් යන්න බැරිවි. හැබැයි මොනරත් යම් ප්‍රමාණයක් හරි පියාඹ යනවා තමන්ගේ ඉලක්කෙ දෙසට යනවා. ඒ වගේ ඔබට ඔබ ඉන්න තැන ඉඳන් ඔබට පියවරෙන් පියවර ධර්මයේ දියුණු කරගෙන ධර්මාවබෝධය පැත්තට යාගන්න පුළුවන්. පින්වතුනි මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. මේ ධර්මය අවබෝධ කර ගැනීම කොච්චර අපහසුද කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දවසක් උපමාවකට පෙන්නනවා. ආනන්දය මෙන්න මෙහෙම හිතන්න කියව. මේ රජගහ නුවර හිටපු මහා දරුණු අපරාධකාරයෙක් දවසක් රාජබටයන්ට අහුවෙන. එතකොට රාජබටයන්ට අහුවෙන්නේ නගරේ ඉන්න මහා අපරාධකාරයෙක් පව්කාරයෙක්. රාජබටයෝ අල්ලගෙන ඇවිල්ලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරන රජතුමනි මෙන්න අර හොරා මෙන්න වංචනිකයා මේ අර අපරාධකාරයා මේ තරම් අපරාධ රැසක් කරපු කෙනෙක් රජතුමා කැමති සුදුසු දඬුවමක් පමුණවන්න කියලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරනවා. එතකොට රජ්ජුරුව මේ කරපු පව්කම් අපරාධ ගැන අහගෙන ඉඳලා රජ්ජුරුව කියනවා උල් පාරවල් 100ක් අනින්න කියන උදේට. දැන් උන්නාර අපරාධකාරයව ඇදගෙන ගිහිල්ලා උල් පාරවල් 100ක් අනිනවා. ඊට පස්සේ රජ්ජුරුවන්ට දවල් මතක් වෙනවා මේකා මැරුණද දන්නේ තාම පණ තියනවද දන්නේ කියලා. රාජබටයන්ට කියනවා අහනවා අර අපරාධකාරයා මැරිලාද බලන්න. රජතුමනි තාම පණ තියනවා කියන. එහෙමනම් දවල්ටත් හෙල්ල පාරවල් 100ක් අනින්න කියලා. දැන් ඔන්න උදේට 100යි දවල්ටත් හෙල්ල පාරවල් 100 මේක උපමාව. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් එකක් දෙකක් එන්නත් මැරෙනවා තමයි. හැබැයි මෙතන උපමාවක් කියන්නේ මේ වේදනාව ගැන උපමාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා රජ්ජුරුවන්ට හවසටත් මතක් වෙනවා නිදාගන්න ගියාම අර අපරාධකාරයා තාම පණ තියනවත් දන්නේ. රාජබටයන්ගේ විමසනකොට රාජබටයෝ කියන රජතුමනි තාම පණ තියෙනවා. එහෙමනම් හවසටත් උල් පාරවල් 100ක් අනින්න කියන. දැන් බලන්න උදේට උල් පාරවල් 100යි දවල්ට 100යි හවසට 100යි. එතකොට 300යි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දවසකට හෙල්ල පාරවල් උල් පාරවල් 300 බැගින් එක දිගට අවුරුදු 100ක් එන්නට පස්සේ කවුරු හරි හේතු සහිතව කියනවා නම් ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් මිදෙන්න පුළුවන් කියලා මහණෙනි ඔබ ඒකට කැමති වෙන්න කියන. අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ අවවාද. එතකොට එහෙම උල් පාරවල් නැනලා දුක විඳලා දුක අවබෝධ කරන්න බෑ. නමුත් මේ ධර්මය අවබෝධ කිරීමේ වටිනාකම පෙන්වන්න බුදුරජාණන් වහන්සේ මේ කතාව පෙන්වන්න. බුදුරජාණන් වහන්සේ වදාළ දවසකට හෙල්ල පාරවල් 300 බැගින් අවුරුදු 100ක් ඇනලා
කවුරු හරි හේතු සහිතව කිව්වොත් අවුරුදු 100ක් අවසන් වුණාට පස්සේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් අඩුම තරමේ සෝවාන් වෙන්නවත් පුළුවන් කියලා හේතු සහිතව කවුරු හෝ කියනවා නම් මහණෙනි ඔබ ඒකට කැමති වෙන්න කියන. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඇයි මහණෙනි තථාගතයන් වහන්සේ එවැනි දෙයක් දේශනා කරන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම නිසා මේ දීර්ඝ සංසාර ගමනේ විඳලා තියෙන දුක් ප්‍රමාණය ඊට වඩා වැඩි කියනවා. මෙතන හෙල්ල පාරවල් දවසකට 300 බැගින් අවුරුදු 100ක් ගැන විතරයි මේ කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලලා පෙන්නනවා අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ මේ සංසාර ගමන අනවරාග්‍රයි. පුබ්බා කෝටි නපඤ්ඤායි පටන්ගත කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝයි. ඒ දීර්ඝ සංසාර ගමනේ මහණෙනි එළුව වෙලා බල්ලෝ වෙලා කුකුල්ලු වෙලා හරක් වෙලා බිලි කැපුම් කාපු වාර උල් පාරවල් කාපු වාර හොරු වෙලා ඊළඟ රාජ බටයන්ගෙන් දඩුවම් විඳපු වාර ඒ වාරවල හෙල්ල පාරවල් උල් පාරවල් කාලා මැරිච්ච වාර ගත්තොත් ඊට වඩා වැඩි කියනවා සසර විඳලා තියෙන දුක් ප්‍රමාණය ගත්තාම. ඒ නිසා මහණෙනි අවුරුදු 100ක් අර විදිහේ දුකක් විඳලා දුක අවබෝධ කරන්න පුළුවන් කියලා හේතු සහිතව කියනවනම් ඒත් කමක් නැහැ කැමති වෙන්න කියන. එතකොට අපිට පේනවා ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ මොනතරම් අසීරු කාර්යයක් මොනතරම් අමාරු කාර්යයක්. පින්වතුනි බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් පෙන්නනවා මේ ධර්මාවබෝධයේ අසීරු භාවය. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා කුරුල්ලෝ අල්ලන කුරුළු වැද්දෙක් කුරුළු රංචුවකටම දැලක් කෙලලා දැලට කොටු කරගන්න. එතකොට බොහෝ කුරුල්ලන් රංචුවම අර කුරුළු වැද්දාගේ දැලට කොටු වෙලා ඉන්න. ඔය අතර ඉන්නවා දක්ෂ වීරියවන්ත එක කුරුල්ලෙක් දෙන්නෙක් අර වැල කොහොම හරි මේ දැල කපා ගන්න. කොහොම හරි හොටෙන් අර දැල කපාගෙන පියාඹගෙන එකෙක් දෙන්නෙක් ගැලවිලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි නුඹලා සියලු දෙනාටම මාරයා කෙලෙස් දැල එල්ලලා කියනවා තියෙන්නේ. වීරිය නුවණ සිහිය තියෙන සද්ධාදී ගුණධර්ම වඩාගත්ත කීප දෙනයි අර මාරයාගේ කෙලෙස් දැල බිඳගෙන කෙලෙස් දැල කපාගෙන මාර වසගේ මිදිලා ධර්මාවබෝධය කරා නිවන කරායාගන් අනිත් හැම දෙනාව සතරාපායි වැටි වැටි යන සංසාර ගමනටම ආපහු හවුවෙනවා. අර මාරයාගේ දැල ඇතුළෙම කොටු වෙලා යනවා වගේ සංසාර ගමනට වැටෙනවා. ඒ නිසා පින්වතුනි ධර්මය අවබෝධ කරගන්න වීරිය වඩන්න. අඩුම ගානේ මං සෝවාන්වත් වෙනවා කියන ඉලක්කය තුල අඩුම ගානේ මං සෝවාන් ඵලයටවත් මේ ජීවිතේ පත් වෙනවා කියන අදිෂ්ඨානය තුල කටයුතු කරා. දැන් බලන්න පැවිදි ශ්‍රාවකයන්ට පෙන්වුවේ සාරිපුත්ත මොග්ගල්ලාන වගේ වෙන්න. කේමා උප්පලවන්නා වගේ රහත් භික්ෂුණීන් වහන්සේලා තමයි ඉලක්ක කරලා පෙන්වුවේ. හැබැයි ගිහි ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ ඉලක්කයක් හැටියට පෙන්වුවේ ගිහි ජීවිතය තුලම යහපත් ගිහි ජීවිත ගත කරලා ගුණධර්ම පුරලා සද්ධාදී ගුණධර්ම වඩාගෙන ඉහළ මාර්ගඵල කරා යනවා. නමුත් රහත් ගිහි ජීවිතය තුළ රහත් වෙච්ච අය නෙමෙයි බුදුහාඳුර පෙන්වන්නේ. අනාගාමී ඵලයටම හිත වඩපු අය. කුජ්ජුත්තරා වේලුකණ්ඨකී නන්දමාතාව කියන්නේ ගිහි ජීවිතේ අනාගාමී ඵලයට හිත වඩපු අය. ඊළඟට චිත්ත ගෘහපති හත්තාලෝක පුත්ත සිටුතුමා කියන්නේ ගිහි ජීවිතය තුළම අනාගාමී ඵලයේ දක්වාම හිත පුරුදු කරගත් අය. ඒ නිසා අන්නේ ඉලක්ක බුදුරජාණන් වහන්සේ පෙන්වේ ගිහි ශ්‍රාවකයෙකුට අඩුම ගානේ මං අනාගාමී ඵලයේ දක්වාවත් ගිහි ජීවිතය තුළ දියුණු කරනවා. ඒ ඉලක්කය ඇති කරගන්න. අඩුම ගානේ ඔබ අද මේ යුගයේ සෝවාන් වෙනවා කියන ඉලක්කයවත් ඔබේ හිතේ ඇති කරගන්න ඔබ දක්ෂ වෙන්න. ඒ ඉලක්කයවත් ඔබට නැත්නම් දැන් සමහරව මල් පූජා කරනවා බුදුන් වඳිනවා ඇයි මේව කරන්න කියලා ඇහුවට ඒ දන්නෙත් නැහැ. ඉතින් හොඳයිනේ කට්ටිය කරන නිසා කරනවා කියනවා. කොහොමත් හොඳ දෙයක්නේ. ඒ නිසා කරනවා කියන. හැබැයි ඔබ බුදුන් අඳින්නේ ඇයි? ඔබ මල් පූජා කරන්නේ ඇයි? ඔබ සීල් රකින්නේ ඇයි? ඔබ මේ බණ අහන්නේ ඇයි? ඔබ භාවනා කරන්නේ ඇයි? එකම දෙයයි මේ සතර අපායේ වැටි වැටි දුක් විඳ විඳ යන භයානක සංසාර ගමනේ මිදීම පිණිස පින් රැස් කරගන්න, කුසල් වඩා ගන්න. ඒක තමයි ඔබට තියෙන්න ඕනේ අරමුණ. ධර්මාවබෝධයේ පිණිස ජීවිතේ මෙහෙව ගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. ඒ ඉලක්කය හිතේ තියාගෙන ඊට අවශ්‍ය කරන ගුණධර්ම පුරුදු කරමින් ඊට අවශ්‍ය කරන දේවල් රැස් කරගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. අන්න එතකොට ඔබේ ජීවිතේ ධර්මාවබෝධය පැත්තට යාගන්න අරගෙන යන්න පුළුවන්. මොකද මොනවා වුණත් වේගෙන් පියාඹගෙන යන්න බැරි වුණත් ඔහු පියාඹගෙන යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ගිහි ශ්‍රාවකයන්ව පෙන්වුවේ ගිහි ශ්‍රාවකයෙකුට ඉලක්කයක් තියෙන්න ඕනේ. මම කොහොම හරි
ගිහි ජීවිතය තුළ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න. සමහරලාවට අද අපි මේ ජීවත්වෙන පරිසරයත් එක්ක ඔබට මේ යුගේ තුළ මේ පරිසරය තුළ අනාගාමී ඵලයට යාගන්න කියන එක ඔබට හිතන්න බැරිවේ. හැබැයි ඔබ අඩුම ගානේ සෝවාන්වත් වෙනවා කියන ඉලක්කය ඇති කරගන්න. පිංගතුනේ ඒ ඉලක්කයවත් නැත්නම් ඔබට මේ ජීවිතය තුළ බුද්ධ ශාසනයක් ලැබිලා, මනුස්ස ජීවිතයක් ලැබිලා, ෂණ සම්පත්තිය ලැබිලා, ඔබට අතට ලැබිච්ච දේ ඔබ අතහැරගත්ත කෙනෙක් බවට පත්වෙනවා. පිංගතුනි දවසක් ආනන්ද හාමුදුරුවෝ රජගහනුවර පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ දකිනවා ලිච්ඡවී රාජ කුමාරවරු දුනු ශිල්පේ පුහුණු වෙන ආකාරය. ඈත තියා හරියට ඉලක්කයට දුන්නෙන් විදිනවා. ආනන්ද හාමුදුරුවෝ බලාගෙන හිටියා ඉලක්කෙ ගන්න ආකාරය. හරිම තියුණුයි. බොහොම අමාරු ඉලක්කයක් අරගෙන හරියට ඈත ඉඳන් ඊතලෙන් විදිනවා මේ ඉලක්කෙට. ආනන්ද හාමුදුරන්ට හිතුණා මේ ලිච්ඡවී රාජ කුමාරවරු මහා පුදුම දක්ෂ පිරිසක්නේ. හිතාගන්නවත් බෑ මේ ඉලක්කෙට ඊතලින් විදින ආකාරය. ඉතින් ආනන්ද හාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩම කරලා ජේතවනාරාමයට එදා බුදුරජාණන් වහන්සේ වේළුවනාරාම වැඩ හිටි රජගහනුවර වේළුවනාරාමයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලිච්ඡවී රාජ කුමාරවරු හරිම පුදුමයි මේ ඉලක්කයට විදින ආකාරය. ඈත තියා ඉලක්කයට විදිනවා කියෝ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඕකද අමාරු අස්ලෝමයක්. ඈත තියලා තවත් අස්ලෝමකින් ඒ අස්ලෝමේ පලාගෙන යන්න විදින එකද කිව අමාරු. එතකොට අස්ලෝමි ඈතින් තිබ්බට පස්සේ ආය අස්ලෝමේ පෙනෙන්නෙත් නෑ. ඒ තරම් සියුම් අස්ලෝමයකට තව අස්ලෝමකින් විදිනවා අර අස්ලෝමේ පැලිලා යන. මේ උපමාව කියනකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒක නම් හිතාගන්නවත් බැරි දෙයක් කියෝ. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඔය සියල්ලට වැඩි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ ඊටත් වැඩි අමාරු දෙයක් කියෝ. ඉතා තීක්ෂණ නුවණක් ඇතුව කළ යුතු දෙයක් මේ ධර්මය අවබෝධ කරනවා කියන කාරණය. ඒ නිසා පිංගතුනේ ධර්මාවබෝධයට වීරිය වඩාගත්ත කෙනාමයි මේ භයානක සංසාර දුකින් මිදිලා මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න. අද අපි චුට්ටක් විමසලා බලමු සෝවාන් ඵලයට පත්වෙන්න අවශ්‍ය බාහිර අංග 4ක් තියෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි. ඒක බාහිරින් ලැබිය යුතු අංග 2. තමා තුළ පවතින්නට ඕනේ යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. යෝනිසෝ මනසිකාරය කියන්නේ අහන ධර්මයේ නුවණින් විමසීමේ දක්ෂතාවය. ඒකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය. හැබැයි අහන ධර්මයේ නුවණින් විමසලා තමන් ධර්මයට අනුකූලව ජීවත් වෙන්න ඕනේ. ධම්මානුධම්ම ප්‍රතිපදාවකේ දෙන්නට මේ අංග 4 එකතු වුණොත් බාහිරින් ලැබෙන කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි තමා තුළ ඇති කරගන්න යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි එකතු වුණොත් මේ 4ට කියන්නේ සෝතාපට්ටි අංග. අපි ප්‍රායෝගිකව කොහොමද මේක විමසන්නේ කියලා තව ටිකක් තේරෙන ආකාරයට මෙහෙම තේරුම් ගන්න උත්සාහයක් ගමු. පින්වතුනි දැන් ඔන්න ඔබට බණට අහන්න ලැබෙනවා මේ ඇස අනිත්‍යයි. ඇහැට පේන රූප අනිත්‍යයි. මේ කන අනිත්‍යයි. කනට ඇහෙන ශබ්ද අනිත්‍යයි. නාසය අනිත්‍යයි. නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි. මේ දිවත් අනිත්‍යයි. දිවට දැනෙන රස අනිත්‍යයි. කය අනිත්‍යයි. කයට දැනෙන පහස අනිත්‍යයි. එතකොට මේ වගේ මනස අනිත්‍යයි, අරමුණු අනිත්‍යයි, රූප වේදනා සංඥා සංඛාර විඥාන අනිත්‍යයි කියලා අපි අහනවා. දැන් මේ අහන්නේ සද්ධර්ම ශ්‍රවණේ. ඔබ ඔය වගේ දේශනා ඕන තරම් අහලා ඇති. කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්ම ශ්‍රවණේ ලැබුණා. ඔන්න දැන් අනිත්‍ය ධර්මයේ, ගැඹුරු ධර්මයේ, නිවන කරා යන ධර්මයේ අපිට අහන්න ලැබුණා. මේ ඇසූ ධර්මය යෝනිසෝ මනසිකාරය දෙන්න නම් ඔබ තුලින් ඔබ විමසලා බලන්නට ඕන. ඔබ තුලින් විමසලා බලනවා කියන මේ ධර්මයේ ඕපනයිකයි. ඔබේ ඇස තුලින් බලනෝ ඇත්තද? ඇත්තටම මගේ ඇහැ අනිත්‍යද? මගේ කන තුලින් බලනෝ ඇත්තටම මගේ කන අනිත්‍යද? ඇත්තටම මගේ නාසය අනිත්‍යද? මේ දිව අනිත්‍යද? කය අනිත්‍යද? මනස අනිත්‍යද කියලා තමන් තුලින් බලන. හැබැයි මෙහෙම බලනකොට ඔබට හැම වෙලාවෙම පේන්න තියෙන, වැටහෙන, නිතර දකින්න තියෙන අනිත්‍යයක් තියෙනවා. දැන් ඒ අනිත්‍ය තුල සමහරු කියනවා ඉතින් ඕක කවුරුත් කියන්න ඕනේ යන අපිට පේනවනේ. ඇහැ ලෙඩ වෙනවා, වයසට යනවා, ජරාවටපත් වෙනවා, කුණු වෙනවා, මැරෙනවා. ඉතින් ඕක අපි දන්නවනේ කියලා කියන්න පුළුවන්. ඒක බෞද්ධෙක් වෙන්න ඕනේ. ඕනෑම කෙනෙකුට, අන්‍යාගමිකයෙකුට වුණත් ඕනෑම කෙනෙකුට පේනවා මේ ඇස වයසට යනවා. ඇසට ලෙඩ රෝග හැදෙනවා. ඇස මැරී යනවා. මැරුණට පස්සේ කුණු වෙලා පස් වෙලා යනවා. මේක පේන්න තියෙන අනිත්‍ය. හැබැයි මේ පේන දේ තුලින් තව ගැඹුරට හේතුඵල වශයෙන් විමසගෙන
බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානය තුළින් අපි විමසල අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. අන්න එතකොට තමයි අපිට ප්‍රඥාව පහළ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් අපි ඇහැ ගැන ඉස්සලා හිතමු. දැන් ඔබ ඔබේ ඇහැ ගැන විමසල බලනවා. එතටම මගේ ඇහැ අනිත්‍යද කියලා බලනකොට අන්න දැන් ඔබට මුලින් පේන්නේ අර පේන්න තියෙන අනිත්‍ය ඔබට තේරෙනවා. අපි ඒකත් තේරුම් ගමු. මගේ ඇහැ ලෙඩ වෙනවා, මගේ ඇහැ වයසට යනවා, මේක ජරාවට පත් වෙනවා, නැසී වෙනසී යන ඇසක්, මරණයට පත් වෙන ඇසක්, මැරුණට පස්සේ කුණු වෙලා පස් වෙලා යන ඇසක්. දැන් ওই ටික තේරෙනවා. දැන් අපි අපේ ඇහැ තුලින් බලනවා ඇයි මේ ඇහැ ලෙඩ වෙන්නේ, වයසට යන්නේ, ජරාවට පත් වෙන්නේ, තුවාල හැදෙන්නේ, කුණු වෙන්නේ. මොකද්ද මේකට හේතුව? අන්න හේතුඵල වශයෙන් බලනවා. අන්න එතකොට අපිට ධර්මයේ තුලින් තේරෙනවා නාම රූප පච්චයා සලආයතන. එහෙමනම් අපේ ඇස කියන්නේ නාම රූපයන්ගෙන් හටගත්ත දෙයක්. මේ ඇස කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු නිසා හටගත්ත ඇසක් අපිට තියෙන. ඒ සතර මහා ධාතුන්ගේ ස්වභාවය තමයි ඒව වෙනස් වෙනවා. හැම වෙලේම වෙනස් ස්වභාවයට විපරිණාම ස්වභාවයට පත් වෙන ඇස. ඊළඟට ආහාර සමුදය රූප සමුදය. අපි කන බොන ආහාර ප්‍රත්‍යයෙන් තමයි මේ ඇසේ සතර මහා ධාතුන්ගේ පැවැත්ම තියෙන්නේ. ආහාර නිරෝධා රූප නිරෝධෝ. අපේ ආහාර නිරුද්ධ වීමෙන් රූපේ නිරුද්ධ වෙලා යනවා. අන්න එහෙමනම් හේතු ඵල වශයෙන් අපි තේරුම් ගන්නවා. ආහාර නිසා හටගත්ත ආහාර නැති වෙනකොට නැති වෙලා යනවා. ඊළඟට ওই විදිහමයි වේදනාව. ස්පර්ශය නිසා හටගන්නවා, ස්පර්ශය නැති වෙනකොට විඳීම නැති වෙනවා. සංඥාව, ඇහැට පේන රූප හඳුනා ගන්නවා සංඥාව. ස්පර්ශය නිසා හටගත්ත ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඇහි ඇති වෙනවා චේතනාව, රූප සංචේතනා. ඒ චේතනාවත් ස්පර්ශ නිසා හටගන්නවා, ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඊළඟට ඇහැ තුල තියෙනවා විඥානයක්, චක්කු විඥානය. නාම රූප නිසයි විඥානය හටගන්නේ, නාම රූප වෙනස් වෙනකොට වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට ඇස තුල පවතින පංච උපාදානස්කන්ධයම හේතුඵල වශයෙන් කුමක් නිසාද හටගන්නේ, කුමක් නැති වෙනකොට නැති වෙලා යන්නේ. මේ විදිහට විමස බලනකොට අපිට දකින්න ලැබෙනවා ප්‍රධාන කරුණු තුනක් වැටහෙනවා. ඒ තමයි මේ ඇසේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වී යන ස්වභාවයෙන් යුක්තයි. මේක අනිත්‍යයි. යමක් අනිච්ච නම් යන් නිච්ඡන් තන් දුක්ඛං. ඒක ඒකාන්තයෙන් දුකට අයිති දෙයක්. යමක් අනිත්‍ය නම් දුක නම් මේ ඇස මගේ ඇස මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මට ඕන විදිහට පවත්වන්න පුළුවන් ඇසක් නෙමෙයි. අන්නේ නිසාම ඇස ලෙඩ වෙන්නේ, වයසට යන්නේ, ජරාවට පත් වෙන්නේ. ඔය විදිහට තමන්ගේ ඇස ගැන හේතුඵල වශයෙන් සමුදය, අස්තංගමේ, ආස්වාදයේ, ආදීනව, නිස්සර මෙන්න මේ විදිහට කොටස් පහකින් යුක්තව බෙද බෙදා අපි විමසලා බලලා අපේ තුලින් අපි නුවණක් ඇති කරගන්න. ඒකට කියනවා ප්‍රඥාව. යෝනිසෝ මනසිකාරයේ තුල තමයි ප්‍රඥාව පහළ වෙන්නේ. ප්‍රඥාවට ආසන්නම කාරණේ තමයි නුවණින් විමසීම, යෝනිසෝ මනසිකාරය. ඒ නිසා පින්වතුනි, යෝනිසෝ මනසිකාරයේ තනිකරම තමා තුළ ඇති කරගත යුතු තමන්ගේ පෞද්ගලික දක්ෂතාවය. දැන් අපි ඔය ඇස ගැන කතා කරා වගේ කන, නාසය, දිව, ශරීරය, මනස අපිට තියෙන ආයතන 6ක්. මේවට ආයතන කියලා කියන්නේ සංසාර ගමනක් හැදෙනවා. සසර ගමන සකස් කරනවා. මෙන්න මේ ආයතන 6 ගැන ඔබට පුළුවන් නම් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා හොඳට නුවණින් විමස බලන්න. අන්න ඔබ ධර්මාවබෝධයේ පිණිස නුවණ යොමු කරන මේ යෝනිසෝ මනසිකාරයේ දෙන කෙනෙක්. ඊළඟ එක තමයි ධර්මයට අනුකූල ප්‍රතිපදාව, ධම්මානුධම්ම ප්‍රතිපදාවකින් යුක්ත වෙන්නට ඕනේ. ඔන්න ඔය කරුණු 4 ඔබ තුල ඔබ ඇති කරගන්න පුළුවන් නම් බාහිරින් ලැබෙන කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි තමා තුලින් යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම ප්‍රතිපදාවත් ඇති කරගන්න පුළුවන් නම් ඔබට ධර්මයේ කරා යන්න පුළුවන්. ඔබ ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා, ඔබට අවබෝධ කරගන්න තියෙන්නේ මේ උතුම් ආර්ය සත්‍යමයි. ගිහි කෙනෙකුට කියලා වෙන ආර්ය සත්‍යයක් නැහැ. පැවිද්දට කියලා වෙන ආර්ය සත්‍යයක් නැහැ. එකම වෙනසයි තියෙන්නේ ගිහි කෙනාට වඩා පැවිදි කෙනාට කරදර බාධා අඩුයි. ගිහි ජීවිතේ වගේ කෙලෙස් හුනන උල්පතක් නෙමෙයි පැවිදි ජීවිතේ. ඒ නිසා වේගෙන් යාගන්න පුළුවන් ගමන ඉක්මන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පැවිදි ශ්‍රාවකයා හංසෙක් වගේ කියලා පෙන්නේ. ගිහි ශ්‍රාවකයා මොනරෙකුට උපමා කරේ වේගෙන් පියාඹගෙන යන්න බෑ, හැබැයි යාගන්න පුළුවන්. ඒ නිසා ගිහි වේවා පැවිදි වේවා ඔබේ ජීවිතය තුළ පළවෙනිම ඉලක්කය වෙන්න. මොකද
පියවරෙන් පියවර යන්නේ. දැන් අපි ඉස්සල්ලාම දැන් කෙනෙකින් ඇහුවොත් ඇයියා බණහන්නේ, ඇයියා ධර්මයේ දියුණු කරන්නේ, මං කොහොම හරි ඉක්මනට ඉස්සල්ලාම රහත් වෙනවා කියලා හිතනවනම් රහත් වෙන එක තමයි අපේ අරහත්ත්වයේ තමයි බුද්ධ ශාසනය තුල නිෂ්ඨාව. ඒක තමයි කෙනෙකුගේ ඉලක්කය. හැබැයි එතනට යන්නේ පියවරෙන් පියවර. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. පිංගතුනි ඉස්සල්ලාම සද්ධානුසාරී ධම්මානුසාරී වෙලා සෝවාන් මාර්ගයට පැමිණෙනවා. ඊට පස්සේ යා සෝවාන් ඵලයට පත් වෙනවා. ඊට පස්සේ යා සකදාගාමි මාර්ගයේ වඩලා සකදාගාමි ඵලයට පත් වෙනවා. ඊට පස්සේ යා අනාගාමි මාර්ගයේ වඩලා අනාගාමි ඵලයට පත් වෙනවා. ඊට පස්සේ තමයි අරහත් මාර්ගයේ වඩලා රහත් වෙන්නේ. අර පටන් ගන්නකොටම ඉඳගත්ත ගමන් රහත් වෙනව නෙමෙයි, ක්‍රමානුකූලව අවබෝධයක් තුළ ටික ටික ගැඹුරට වැටහිලා අවබෝධය කරා යන වැඩපිළිවෙලක් තියෙන. බුදුරජාණන් වහන්සේ පහාරාද සූත්‍රය තුළ පෙන්නනවා හරියට මහා සාගරයේ පිළිවෙලින් ගැඹුර කරා යනවා වගේ. මගේ බුද්ධ ශාසනයේ පිළිවෙලින් ටික තමයි අවබෝධය කරා, ධර්මාවබෝධය කරා යන්නේ. අන්න ඒ නිසා පින්වතුනි, ඒ ඉලක්කය තුළ ටික ගමන් කරන්න. ඔබ ගිහි ජීවිතය ගත සමහරලාට ඔබට අමුදරුවෝ ඉන්න පුළුවන්. ඔබේ ගිහි ජීවිතය තුළ ඔබ රැකී රක්ෂා ව්‍යාපාර වෙළහෙළඳාම් තුළ ඔබ නොයේ කරදර බහදා ගොඩක ඉන්න පුළුවන්. සමහරලාවට බණ ඇහුවට ඔබට හිතෙන්න පුළුවන් කියන දේ ඇත්ත. ඒ වුණාට අපි කොහොමද ඉතින් මේ අපිට කොහෙද ඕවා කරන්න වෙලාවක්. හැබැයි මතක තියාගන්න, ඔබට වෙලාවක් නෑ කියලා ඔබ ධර්මාවබෝධයට තියෙන අවස්ථාව අතහරිනවා කියන්නේ ඔබ සතර අපායට යන්න ක්‍රමය හදාගන්නවා කියන එක. මොකද ඔබට වෙලාවක් නෑ කියලා ඔබට අපායෙන් මිදෙන්න පුළුවන්කමක් නෑ. කවුරුත් එන්නේ නෑ ඔබ බේරගන්න. ඔබම උත්සාහයෙන් වීරියෙන් ධර්මයේ දියුණු කරගත්තොත්, ඔබම ධර්මාවබෝධයට වීරිය වැඩුවොත්, අන්න ධර්මයෙන් ඔබව ශ්‍රේෂ්ඨත්වයේ කරාරගෙන යන. ඒක ධර්මයට කරන්න පුළුවන් දෙයක්. බාහිර කෙනෙකුට, බාහිර පුද්ගලයෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පිංගතුනි, දේවදත්ත ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, තථාගතයන් වහන්සේ මේ දේවදත්තගේ හිත තරම් බුදු ඇසින් වෙන කාගේවත් හිතක් දිහා බලලා නෑ කියන අනේ මේ පුද්ගලයා බේරගන්න පුළුවන්. කොහොමද මේ පුද්ගලයාව බේරගන්නේ? මේ පුද්ගලයාට යහපතක් කරන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ නිතර දේවදත්තගේ කිය ගුණයක්වත් තියනවද ඔහු බේරගන්න කියලා හැම වෙලේම බුදු ඇසින් ඒ දිහා බැලුවා කියන. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා හරියට කෙනෙක් ඉන්නව අසූචි වලක වැටිලා. දැන් වලේ වැටිලා ගිලිලා ඔළුවත් වැහිලා තියෙන්නේ, දැන් ඇතුළටම ගිලිලා. හැබැයි කරුණාවන්ත කෙනෙක් වල වටේ ඇවිද බලනවා කොහෙන් හරි ඇදලා ගන්න, අඩු ගානේ කොණ්ඩෙන් හරි උඩට ඇදලා ගන්න පුළුවන්. එක්ක අඩු ගානේ ඇඟිල්ලක්වත් උඩට මතුවෙලා තියෙනවද, මෙයාව ගොඩ ගන්න ඇදලා ගන්න කියලා බලනවා කියනවා. එතකොට අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම මේ දේවදත්ත දිහා බැලුවා කියනවා, අනේ කොහොමද මෙයා බේරගන්නේ? යම් කිසි කුසල ධර්මයක්, යහපත් දෙයක් තියෙනවද ඔහු බේරගන්න කියලා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දේවදත්තගේ හිත තරම් වෙන කාගේවත් හිතක් දිහා බලලා නැහැ කියන. එතකොට අපිට පේනවා පින්වතුනි, ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකටවත් කෙනෙක්ව බලෙන් නිවනට ගෙනියනවා කියන එක කොහොම හරි බේරගෙන, කොහොම හරි ධර්මයේ කරා එහෙම ගෙනියන්න පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළි තුම්හි කිච්ඡං ආතප්පං, මහණෙනි ඔබමයි මේ දේ කළ යුත්තේ. අක්ඛාතාරෝ තථාගතා, බුදුරජාණන් වහන්සේලා කරන්නේ මඟ පෙන්නනවා, පාර පෙන්නනවා, පාර කියලා දෙනවා විතරයි. බලෙන් නිවනට ගෙනියන්න පුළුවන්කමක් නැහැ. පාර කියලා දෙන්න පුළුවන් එච්චරයි. ඒ පාරේ යනවද නැද්ද? ඒ පාරේ ගමන් කරනවද නැද්ද? අපායගාමී මාර්ගයක යනවද? නිරේට වැටෙන මාර්ගය යනවද? තිරිසන් ලෝකෙ වැටෙන මාර්ගය යනවද? ප්‍රේත අපායකට වැටෙන මාර්ගය ගමන් කරනවද? එහෙම නැත්නම් සුගති සහිත මාර්ගයක, නිවන කරා යන මාර්ගයක ගමන් කරනවද කියන එක ධර්මයේ කරා යන ශ්‍රාවකයා තුළ තියෙන ලක්ෂණය. අන්න ඒ නිසා ඒ ධර්මයේ තේරුම් ගන්න වීරිය වඩන්න, ධර්මය අවබෝධ කරගන්න උත්සාහයක් ගන්න. බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය උනේ උන්වහන්සේගේ ශ්‍රාවක වෙච්ච භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස මේ ධර්මයේ ගැන ව්‍යක්ත විසරද බහුශ්‍රුත ධර්මදරායි බවට පත්වෙලා, ධම්මානුධම්ම ප්‍රතිපදාවේදීලා සාමීචි පටිපන්න අනුධම්මචාරී පිරිසක් බවට පත්වෙලා, උන්වහන්සේගේ ශ්‍රාවකයන් මේ බුද්ධ ශාසනයේ බබලවන ශ්‍රාවකයන් බවට පත්වෙන තෙක් පිරිනිවන් පාන්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී
පිරිනිවන් පාන්න ආරාධනා කරපු හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ පාපී මාරයට ප්‍රකාශ කර. එදා චාපාල චෛත්‍යස්ථානය අසලදී. මාරයා ඔය කාරණය සිහිපත් කරලා තමයි බුදුරජාණන් වහන්සේට කියන්නේ ස්වාමිනී ඔබහන්සේගේ ඉලක්කෙ දැන් සම්පූර්ණ. දැන් ඔබහන්සේ වැඩ හිටිය ඇති. මේ වෙනකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ලෝකෙ බැබලෙනවා. ධර්මය ගැන වියක්ත විසරද බහුශෘත ධර්මදර ශ්‍රාවකයෝ දැන් පහළ වෙලා. ඒ නිසා ඔබහන්සේ වැඩ හිටිය ඇති පිරිනිවන් පාන සේක්වා කියලා. එදා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලනවා බුදු කෙනෙක් කළ යුතු සම්බුදු කෘත්‍ය දැන් අවසානයිද. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ සම්බුදු කෘත්‍ය සිදුවෙල අවසානයි. අන්නේ නිසා ආනන්දේ තව මාස 3ක් අවසන් වෙන තැන තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අධිෂ්ඨාන කළේ උන්වහන්සේගේ සම්බුදු කෘත්‍ය අවසන් වෙලා තිබිච්ච නිසායි. එහෙම නැතුව මාරයට ඕන නිසා මාරයා ආරාධනා කළ නිසා පිරිනිවන් පෑව නොවේ. බුදු වෙලා පළවෙනි සතියෙත් මාරයා ආරාධනයක් කරා. විටින් විට 16 වතාවක් ස්ථාන ගණනාවකදී පිරිනිවන් පාන සේක්වා කියකි මාරයා ආරාධනා කරලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම පෙන්නුවේ පාපී මාරයේ නුඹට ඕන විදිහට තථාගතයන් වහන්සේලා පිරිනිවන් පාන්නේ බුදු කෙනෙකුගේ සම්බුදු කෘත්‍යයක් තියෙන. අන්නේ නිසා පින්වතුනි ඔබත් බුදුන් සරණ ගිය ගිහි ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට පැවිදි කෙනෙක් වෙන්න පුළුවන්. ගිහි පැවිදි සියලු දෙනාටම තියෙන එකම ඉලක්කයයි මේ භයානක සංසාර දුකෙන් නිදහස් වීම. ඒ පිණිස අද අපිට බාහිරින් ලැබෙන කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි හොඳින්ම තියෙන කාලයක්. ඔබ තුළ ඇති කරගත යුත්තේ යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. අන්නේක් අංග ඔබ තුළ ඇති කරගෙන මේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා.